ආයිබෝන් කෙල පිළිගන්නවා හැම දෙනාම කම්බයින් මැත් YouTube channel එකට. සරල අනුවර්ති චලිතය කියන පාඩමට අදාළ පස්වෙනි වීඩියෝ තමයි මම අද මේ ඔයාලට අරගෙන ආවේ. මම අද මේ වීඩියෝෙන් ඔයාලට කියලා දෙනවා කොහොමද සරල අනුවර්ති චලිතයට අදාළ ගැටලුවක් වෘත්තය මගින් සාධනය කරන්න කියලා. මම කලින් වීඩියෝෙන් ඔයාලට කියලා දුන්නා සරල අනුවර්ති චලිතයට අදාළ ගැටලුවක් කොහොමද සමීකරණ භාවිතයෙන් සාධනය කරන්න කියලා. මම හිතනවා මම කිය දුන්නු කාරණා ඔයාලා හදන ගැටලු වලට භාවිතා කරන ඇති කියලා. ඒ වගේම ඔයාලා ඒ සමීකරණ භාවිතයෙන් ලබා දුන්නු පසුගිය විභාග ප්‍රශ්න පත්‍රත් අනිවාර්යෙන් හදන්න ඇති කියලා මම හිතනවා. ඉතින් මම අද මේ වෘත්තය සම්බන්ධයෙන් ගැටලු සාධනය කරන ආකාරය ඔයාලට කියලා දෙන්න භාවිතා කරන්නේ 2015 අවුරුද්දේ අපිට ලබා දීපු ප්‍රශ්න. ඉතින් වෘත්තය කියන වචනේ කියවුණු සැනින්ම අපිට මතකට එන්න ඕන කරුණු දෙකක් තියෙනවා. හරිද? එකක් තමයි කේන්ද්‍රය. අනෙක් කාරණාව තමයි අරය. අපිට අනිවාර්යෙන් වෘත්තය අඳින්න කේන්ද්‍රයක් ඕන. ඒ වගේම අරයක් ඕන. හරිද? ඔය කියන දේවල් දෙක නැතුව අපිට වෘත්තයක් කොහෙත්ම අඳින්න බෑ. හරි දැන් ඉතින් අපිට ප්‍රශ්නයක් එන්න ඕන මේ අරය කියන දේ කොහොමද මේ සරල අනුවර්ති චලිත සම්බන්ධ වෙන්නේ? ඉතින් මේ කේන්ද්‍රය කියන වචන අපි මෙන්න මේ පාඩමට අදාළවත් කතා කරපු දෙයක්. හරිද? කලින් මම ඔයාලට සාධනය කරපු ගැටලුවේදී මම කේන්ද්‍රය හොයන ආකාරයක් ඔයාලට කියලා දුන්නා. ඉතින් අපිට පුළුවන් මේ සරල අනුවර්ති චලිතයේ කේන්ද්‍රයම අපි නිර්මාණය කරන වෘත්තයේ කේන්ද්‍රය කියලා භාවිතා කරනවා. හරිද? ඒ නිසා කේන්ද්‍රය දැන් අපිට අවුලක් නැහැ. දැන් ප්‍රශ්නයක් එන්න ඕන කොහොමද මේ අරය කියන කාරණාව මේ සරල අනුවර්ති චලිතයට සම්බන්ධ වෙන්නේ කියලා. හරිද? මම ඒ කාරණා දැන් ඔයාලට කෙටියෙන් පොඩ්ඩක් පැහැදිලි කරන්න. මතක තියාගන්න මෙන්න මේ දේ. සරල අනුවර්ති චලිතයට අදාළව අපි කලින් ගාන මතකද විස්තරයක් කියලා කිව්වා. හරිද? මම ඒ වගේම විස්තර කියන වචනය ගැන තුන්වෙනි වීඩියෝ එකේ වෙනම විස්තර කරනවා. හරිද? ඔන්න ඔය කිව්ව විස්තරයට අදාළ අගය තමයි. ඒ කියන්නේ මොකද විස්තර වෙන දිගක්. ඔන්න ඔය දිග තමයි මේ අපි නිර්මාණය කරන වෘත්තේ අරය විදිහට අපි ලබා ගන්න. හරි. ඉතින් දැන් මුලින්ම 2015 අවුරුද්දේ අපිට මොකද්ද දීලා තියෙන ප්‍රශ්නේ කියලා බලමු. මේ ගැටලුව ටිකක් විශාල ගැටලුවක්. ඉතින් ඒ නිසා ඔයාලා මේ ගැටලුව අකුරෙන් අකුර පිළිවෙලට බොහොම හොඳින් කියව ගන්න. හරිද? ඒක තමයි ප්‍රධානම කාරණාව. මම අපිට ගාන හදන වැදගත් වෙන දේවල් ටික විතර පොඩ්ඩක් ඔයාලට highlight කරලා දෙන්න. හරි මේ ගාන අපිට කියනවා ප්‍රත්‍යස්ත තන්තුවක් තියෙනවා. යාගේ ප්‍රත්‍යස්ත මාපාංක අපිට දීලා තියෙනවා. ඊට අමතරව ඒ තන්තුව ඒ ලක්ෂයකට ගහලා ඊට පස්සේ අනෙක් කෙළවරේ අංශුවක් සම්බන්ධ කරලා තියෙනවා. යාගේ ස්කන්ධය m. ඊට පස්සේ යන ආදත්තක් උඩින් යවලා u කියන වේගෙන් පහළට ප්‍රක්ෂේපණය කරන්නයි කියලා තමයි අපිට තියෙන්නේ. ඊළඟට අපිට කියලා තියෙනවා p අංශුව සරල අනුවර්ති චලිතය සම්බන්ධ මෙන්න මේ සමීකරණය ඔප්පු කරන බව පෙන්වන්න කියලා. ඉතින් බලන්න මේ ගැටලුවේ මම ඔයාලට හතරවෙනි වීඩියෝ එකේදී කියලා දුන්නු ආකාරයේ ප්‍රශ්නයක් තමයි දීලා තියෙන්නේ. ඉතින් බලන්න මේ ගැටලුවේ අපිට a b අතර දුර දීලා තියෙන සිම්පල් a කියලා. ඒ වගේම තන්තුවේ ස්වභාවික දිග දීලා තියෙන සිම්පල් a කියලා. එතකොට ඔයාලට තේරෙන්න ඕන මේ b වලින් නම් තමයි මෙයාගේ විතතිය කියන කාරණාව ආරම්භ වෙන්නේ. දැන් ස්වභාවදී ඉක්මවා යන්නේ මෙතනින් පස්සේ. මේ ගැටලුවේ අපිට මුලින්ම කරන්න කියලා කිව්වේ මෙන්න මේ ඔප්පු කිරීම. ඉන්න ඔප්පු කිරීමට යන්න අපිට භාවිතා කරන්න මෙන්න මේ කිව්ව කාරණාව. ඒ කියන්නේ f සමානයි ma. ඉතින් ගැටලුවකට අදාළ f සමානයි ma සමීකරණය භාවිතා කරන්න ඕන නම් අපි ඒ ගැටලුවේ බල සහ ත්වරණ මාක් කරගෙන ඉන්න ඕන. අංශුවට අදාළ බල මාක් කරගත්තා. ඊට අමතරව එයාගේ ත්වරණය මෙන්න මේ විදිහට මාක් කරනවා. ඒ ත්වරණය ලබා ගත්තේ මෙන්න මෙහෙමයි. මේ ගැටලුව අපිට කිව්වා simple x. හරිද? මනින විදිහ. මම කලින් වීඩියෝ එකේ සඳහන් කරා මේ simple x තමයි මේ ගානේ වැදගත්ම කෙනා කියලා. හරිද? මේ ගැටලුව අපිට කිව්වේ විතතිය simple x ලෙසගෙන කියලා. එතකොට මේ ගානේ AB අතර දුර simple a කියලා දීලා තියෙනවා. ඒ වගේම මේ තන්තුවේ ස්වභාවික දිග simple a. එහෙනම් ස්වභාවික ඉක්මවා යන්න පටන් ගන්නෙ b වල ඉඳන්. හරිද? එතකොට එනවා විතතියමයි වෙන්නේ b වල ඉඳන්. හරිද? මොකද මේ ගැටලුව කිව්වා අපිට b වල ඉඳන් u කියන වේගෙන් යා පල්ලෙහාට ප්‍රක්ෂේපණය කරනවා කියලා. යා පල්ලෙහාට යා විසි කරනවා. එතකොට එහෙනම් ඒ කියපු දත්ත අනුව මේ x මනින්නේ b වල ඉඳන් පහළට. හරි. විස්ථාපනය දිශාව පහළට. ඒ වගේම සංකේතය x නම් අපිට පුළුවන් මෙන්න මේ අවස්ථාවේ මේ ත්වරණය x ඩබල් ඩොට් කියලා මාක් කරගන්න. හරි. මම හිතනවා දැන් මේ කියන කාරණාවට පුළුවන්. හරි.
ඉතින් ඔන්න දැන් මේ ගාන තුල මම බල සහ ත්වරණ මාක් කරගෙන ඉවරයි. ඉතින් අපි දැන් ඔය කිව්ව දේවල් මෙන්න මේ සමීකරණයට ආදේශ කරලා බලමු. mg පල්ලෙහාට t උඩට එන නිසා ඍණ mx ඩබල් ඩොට්. ඉතින් මම පළවෙනි වීඩියෝ වල කියලා දුන්නා හුක් නියමය කියලා. ඉතින් අන්න ඒ හුක් නියම භාවිතා කරොත් මේ t වෙනුවට මම ලියන්න පුළුවන් ලැම්ඩා e බෙදීම l කියලා. ලැම්ඩා අපිට ගන්න දුන්නා 2mg විදිහට. ඒ වගේම e කියන්නේ විතතිය. දැන් මේ මොහොතට දාලා විතතිය වෙන්නේ සිම්පල් x. ස්වභාවිකයට වඩා වැඩිපුර අතුණු තිබ්බ. ඒ වගේම ස්වභාවික සිම්පල් a. එතකොට ඒ කරුණු කාරණා මෙතෙන්ට ආදේශ කරොත් මෙන්න මේ විදිහට අපිට ලැබෙනවා. බලන්න මේ ගානේ m පද තුනටම පොදු. එනිසා අපිට ඉවත් කරලා දාන්න පුළුවන්. මෙතනින් ඉදිරියට සුළු කිරීම කරද්දී මම ඔයාලට කලින් වීඩියෝ එකේ නම් කියලා දුන්නේ අවශ්‍ය පොදු පද එළියට ගැනීම කියන කාරණාව කරන්නේ එයාලා අපිට උත්තරේ ලබා දීපු විදිහට. දැන් හැබැයි ඇත්තටම අපිට උත්තරයක් එහෙම දීලා නැහැ. මේ විදිහට දීලා. ඒතර අපිට කවුද එළියට ගන්න කියලා පොඩි අවුලක් එනවා. හැබැයි මේ ඕනම වෙලාවක භාවිතා කරන්න මම තවත් පොඩි දෙයක් වාට කියලා දෙන්න. ඒ තමයි මේ x. මෙතන x කියලා පදයක් තියෙනවනේ. මේ x කියන කෙනා ධන වෙන විදිහට. ධනව එයා උක්ත වෙන විදිහට මේ පද ටික ඉදිරියට ගන්න. ඉතින් සරලවම කිව්වොත් උතන සිද්ධ වෙන්නේ මෙහෙම දෙයක්. x ඉතුරු ගල්ලා ඉතුරු නියත පද ඔක්කොම මම පොදුවේ එළියට ගන්න. හරි. ඉතින් එහෙම ගත්තොත් ඍණ 2g බෙදීම a කියලා පදයක් තමයි මට එළියට එන්නේ. එතකොට x මෙන්න මේ විදිහට ඉතුරු වෙනවා. හරිද? ඊට පස්සේ දැන් බලන්න මේ පදේ g ඔන්න එළියට ගත්තා. හැබැයි ආගේ දෙකක් නැහැ. හරිද? ඍණ දෙක. අපි ඍණත් එක ඍණ දෙකක් නැහැ. ඉතින් ඍණක් අපි දාගන්නවා. ඍණේ ලකුණු දෙකක් දාගෙන එකක් එළියට ගත්තාම එක ඍණක් ඉතුරුයි. හරිද? දෙකක් නැහැ. උඩට යට දෙකක් දාගෙන එකක් එළියට ගත්තාම යට දෙකක් ඉතුරුයි. a කියන පදය එතන නැහැ. උඩට යට දාගෙන යටින් ගත්තාම උඩ a ඉතුරු වෙනවා. හරි. ඉතින් මේක කියව වැඩේ මම කලින් වීඩියෝෙන් සවිස්තර වාඩි කියලා දුන්නා. ඒ නිසා මම මෙතන ඉක්මනින්ම ඔය වැඩේ කරා. මම හිතනවා මේක මම කරපු සුළුගේ මාට පැහැදිලි වෙන්නේ නැති කියලා. දැන් මම මේ පදේ අනිත් පැත්තට අරගෙන යනවා. අරගෙන ගියම 2g බෙදීම a සමාන x ඉන a බෙදීම 2 සමාන බිඳුව. ඊළඟට අපිට තියෙන්නේ මේ ලබාගත් ප්‍රකාශනේ මෙන්න මේ ආකාරයට පෙන්වන්න පුළුවන් කියලා ඔප්පු කරලා පෙන්වන්න ඇති. හරිද? කලින් වීඩියෝ එකේදී මම මේ වැඩේ කොහොමද කරන්න කියලා ඔයාලට කියලා දුන්නා. අපිට එතෙන්දී කේන්ද්‍රය අවශ්‍ය වුණා. ඊට පස්සේ කේන්ද්‍රේ ඉඳන් ඒ වැඩ ටික අපි ඉදිරියට කරගෙන ගියා. හරිද? හැබැයි මේ ගමන අපිට එච්චර මහන්සි වෙන්න දෙයක් නැහැ. හරිද? මොකද මේ ගාන අපිට මේ කැපිටල් X කියන කෙනා දීලා තියෙනවා. කැපිටල් X කියන්නේ සිම්පල් x ඉන a බෙදීම 2යි කියලා එයා දීලා තියෙනවා. ඊට අමතරව ඔමෙගා වර්ග සමාන 2g බෙදීම a කියලාත් එයා දීලා තියෙනවා. හරිද? ඉතින් ඔය කිව්ව කාරණා භාවිතා කරලා අපිට බොහෝම පහසුවෙන් මෙන්න මෙයා ඔප්පු කරන්න පුළුවන්. හරිද? එහෙම නැත්නම් කලින් වීඩියෝෙදි මම කියලා දුන්නේ මේ මුකුත් අපිට නොදුන්න වෙලාවක කොහොමද මේ ඔප්පු කිරීම කරන්න කියලා. හරිද? ඉතින් දැන් අපිට මේ දේවල් දීලා නැති. දීලා තියෙද්දි අර වගේ අමාරුවෙන් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හරි. මෙහෙමනේ x සමානයි x වෙන a බෙදීම 2යි කියලා දීලා. මම යට 1 කියලා දාගන්නවා. මෙයා අපි දාගමු a කියලා. ඊට පස්සේ මම මේ ප්‍රකාශනය දෙවරක් t විසින් අවකලනය කරනවා. ඉතින් අවකලනය කරාට මෙන්න මේ විදිහට ලැබෙනවා. ඉතින් මේ 1 හා 2 මම කැපිටල් A ට ආදේශ කරොත් ඉතින් 1 හා 2කින් මට ලැබෙනවා කැපිටල් X ඩබල් ඩොට් සම්දාන ඔමෙගා වර්ග කැපිටල් X සමාන බිඳුවයි කියලා. ඉතින් කොහොමද මම මෙන්න මේ ආකාරයට අපිට කරන්න කිව්ව පළවෙනි වැඩේ කරලා පෙන්නනවා. හරිද? දැන් මෙයා සරල අනුවර්ති චලිතයක්. හරිද? ඉතින් දැන් මෙතනින් ඉඳන් තමයි ඉතුරු වැඩ ටික කරන්න තියෙන්නේ. ඉතින් සරල අනුවර්ති චලිතය දාලා ඔප්පු කිරීම අපි දැන් කරා. හරිද? මේ ඔප්පු කිරීමෙන් පස්සේ අනිවාර්යෙන්ම කැටලොග් අපි කරන්න ඕන දෙයක් තියෙනවා. ඒ තමයි මේ චලිතය දාලා කේන්ද්‍රය හොයන එක. හරිද? ඒක අනිවාර්යෙන් කරලා තියෙන ප්‍රශ්නයක අපි අහලා නැති වුණත් ඔය වැඩේ කරලා තියෙනවා. හරිද? අනිත් මම කියවනේ මේ ගාන කරන්න අපි වෘත්තයෙන් කියලා. ඉතින් වෘත්තයෙන් ගානක් හදනම් කේන්ද්‍රයක් තියෙන්න ඕන. හරිද? අනිත් එක මේ සරල අනුවර්තයේ
මොන වැඩේ කරන්නත් කේන්ද්‍රය අපිට අවශ්‍ය වෙනවා. හරි මම කාරණාව කලින් ඔයාලට පැහැදිලි කරා. ඒ නිසා මෙතන කේන්ද්‍රය අපි හොයාගෙන ඉන්නම ඕන. හරි. ඉතින් අපි දන්නවා කේන්ද්‍රයේදී x double dot සමානයි 0 කියලා. ඉතින් ඔය කියන කාරණාව මෙතන ආදර්ශ කරොත් අපිට ලැබෙනවා capital X සමානයි 0 කියලා. ඉතින් capital X කියන්නේ simple x වෙන ඒ බෙදීම දෙකට. හරිද? එතකොට අපිට ලැබෙනවා simple x. එහෙම නැත්නම් මෙයාගේ කේන්ද්‍රය තියෙන්නේ මෙන්න මේ b ලක්ෂයෙන් ගන්න. ඒ බෙදීම දෙක පහලින් කියලා. ඉතින් මෙන්න මේ කියන පොයින්ට් එකෙන් අපිට මිනුම් කටයුතු කරන්න සෑහෙන අමාරුයි. ඒක හිතාන්න අමාරුයි. මේ තියෙන විදිහට මේ x කින් අපිට ඕන තරම් මැනලා ඕනම ලක්ෂයක් ගැන අයිඩියාවක් ගන්න පුළුවන්. හැබැයි මේ capital X කින් එහෙම අපිට අදහසක් ගන්න බෑ. ඒ කියන්නේ පොයින්ට් එකක් තියෙන මේ වගේ තැනක් කියලා අපිට අදහසක් ගන්න අමාරුයි. ඒ නිසා අපි මෙතනින් ඉදිරියට ගාන capital X භාවිතයෙන් හදන්න ගියත් simple x වලින් හැමතිස්සෙම හිතමු. හරිද? ඒක තමයි මේක තේරුම් ගන්න පහසුම විදිය. ඊළඟ ගාන අපිට දීලා දෙන්නේ මෙම චලිත සමීකරණ සඳහා x වර්ග සමානයි ඔමෙගා වර්ග වරක් a වර්ග වෙන x වර්ග ආකාරයේ විසඳුමක් උපකල්පනය කරමින් සරල අනුවර්තී චලිතයේ විස්තරය a සමානයි 3යි a බෙදීම 4 බව පෙන්වා අංශුව ළඟා වන පහත්ම පිහිටුම වූ e ලක්ෂ්‍ය සොයන. බලන්න මේ ගැටලුවේ අපිට විසඳුමක් විදියට. ඒ කියන්නේ අපි අවසානයේ ලබාගත්ත අර x double dot ඔප්පු කිරීමේ විසඳුමක් විදියට මෙන්න මෙයාව භාවිතා කරන්න කියලා අපි දීලා තියෙනවා. හරිද? ඉතින් ඔය ප්‍රශ්නේ කියවුවාම ඔයාලට මතක් වෙනවනේ කලින් මම ඔයාලට කියලා දුන්නු ගාන. එහෙනම් 4 වීඩියෝ ඔයාලට කියලා දුන්නු ගාන. බලන්න ඒකේ මම කියලා දුන්නේ x double සමීකරණය විසඳුම. simple x සමානයි කියලා අපිට අගයක් යාලා දුන්නා. ඊට පස්සේ එතනින් ඉදිරියට අවකලනය කරලා තමයි අපි ඊටු වැඩ දික් කරේ. හරිද? බලන්න දැන් මේ වෙලාවෙත් අපිට ඒ ආකාරයටම දීලා තියෙනවා. හැබැයි විසඳුම කලින් ගාන දුන්න විසඳුම වගේ නෙමෙයි. වෙනස් දෙයක් අපිට දීලා තියෙනවා. හරිද? මොකද්ද? කලින් දුන්න අපිට විස්ථාපනය සම්බන්ධයෙන් දැන් තියෙන්නේ ප්‍රවේගය සම්බන්ධ විසඳුම. හරි. ඒ හරි මොකද? ත්වරණයක් නේ අපි ඔප්පු කරලා ගත්තේ. ඉතින් ත්වරණයක් එක විසඳුම කියලා කියන්නේ එක්ක එක ප්‍රවේගයක් එහෙම නැත්නම් එක විස්ථාපනය. මොකද ත්වරණය කියන කාරණාවේ මූලාරම්භය වෙන්නේ විස්ථාපනය. හරිද? විස්ථාපනය අවකලනය කරාම තමයි ප්‍රවේගය ලැබෙන්නේ. ප්‍රවේගයක් නැවතත් අවකලනය කරාම තමයි ත්වරණයක් ලැබෙන්නේ. ස්ටේජ් 3ක්. හරිද? ඉතින් ඔය ත්වරණය කියන කාරණාවට යද්දී පහු කරන එක තව ස්ටේජ් එකක් තමයි ප්‍රවේගය. ඉතින් ප්‍රවේගය කියන්නේ ත්වරණයට අදාළ ප්‍රකාශනයක විසඳුම. හරි. ඔය කාරණා තමයි මෙතන අපිට දෙන්නේ. හරි. හැබැයි දැන් මේ ගාන දැනන කලින් ගාන වගේ අවකලනය කළා එහෙම නෙමෙයි. හරිද? මොකද මම කියන්නේ මේක හදන වෘත්තය. එතකොට මේ දීලා තියෙන්නේ වෘත්තය. වෘත්තයට සම්බන්ධ අරය හොයාගන්න ඕන අපිට. දැන් ඊට කලින් මම කේන්ද්‍රය හොයාගත්තා. වෘත්තයට අරයක් අවශ්‍යයි. අන්න ඒ අරය හොයාගන්න අපිට එයාලා ලබා දීපු උදව්වක් තමයි මේ තියෙන්නේ. හරිද? එහෙම නැත්නම් අපිට වෙන්නේ අපේ මහන්සි. ඒ කියන්නේ අපිම හිතලා තමයි මෙයාගේ අරය හොයන්න වෙන්නේ. ඉතින් මුලින්ම බලමු අපි මේ මොකද්ද මේ දී තියෙන පද රීති කියලා. පද ටික අඳුරගෙන ඉන්න ඕනේ. බලන්න මුලින්ම තියෙන x dot. හරිද? x dot කියලා කියන්නේ ප්‍රවේගය. ප්‍රවේගයේ වර්ගය. මේ ඔමගේ කියන කවුද කියලා අපි දන්නවා. ගානෙත් අපිට දුන්නා 2යි ජීවිතේ මේ. a කියන්නේ කවුද කියලා තාම දන්නේ නැහැ. හරි මම යා පොඩ්ඩක් විස්තර කරන්න. අන්තිමේදී අපිට හොයන්න තියෙන්නේ තියම තමයි. ගාන දුන්නේ වනේ a සමාන 3යි a බෙදීම 4 බව පෙන්වන්න එක තියෙන්නේ. මේ capital X කියන්නේ විස්ථාපනය. හැබැයි මේ රූප සරණ මාක් කරන් තියෙන simple x. හරිද? මොකද මේ capital X x අපි simple x ඇසුරෙන් දානවා. ඕනම් අපි කතා කරන capital X කියන්නේ simple x ඉන්නේ a බෙදීම 2. හරිද? ඕක ඔළුවේ තියාගන්න. හැබැයි මේක රූප සරණ මාක් කරන්න යන්න එපා. තේරුමක් නැහැ. හරිද? මෙතන තියෙන්නේ තර මම කලින් ඔයාලට කියලා දුන්නු කාරණාව තමයි. මොකද මෙයා මල්ලා තියෙන කේන්ද්‍රය නෙමෙයි. ඉතින් අපිට විස්ථාපනයේ කේන්ද්‍රේ කරා යොමු කරගන්න ඕන. කේන්ද්‍රයෙන් මයින විදිහට විස්ථාපනය හදා ගන්න ඕන. ඉතින් ඒ කාරණාව තමයි මෙතන කරලා තියෙන්නේ. හරිද? ඒතර මේ capital X වලින් මැනෙන්නේ කේන්ද්‍රයේ ඉඳන් අපිට අවශ්‍ය කරන ස්ථානයකට අදාළ විස්ථාපනය. හරිද? simple x වලින් මැනෙන්නේ b වලින් ඉඳන් තියෙන දුර. මම දැන් කියන්නම් මේ a කියන්නේ කවුද කියලා. ගානෙත් දීලා තියෙනවා a කියන්නේ විස්තරය කියලා.
ඉතින් විස්තරය කියන්නේ කවුද කියලා මම මේ වීඩියෝ එකේ මුලදීම ඔයාලට කිව්වා. හරිද? ඒතර විස්තරය කියන්නේ අරය. ඒ කියන්නේ අපි අඳින්න යන වෘත්තේ අරය. හරිද? එතකොට පේනවද මේ සමීකරණය භාවිතා කරලා එයාලා අපිට මොකද්ද කරන්න කියලා තින්නේ? අපි නිර්මාණය කරන්න හදන වෘත්තේ අරය මෙන්න මේ අගය කියලා පෙන්වන්න කියලා තියෙනවා. ඒ කියන්නේ වෘත්තේ අඳින්න ඕන කරන අරය එයාලා අපිටම කියලා මෙන්න මේ විදිහට හොයන්න. හරිද? එයාලම සමීකරණ දීලා තියෙන. දැන් අපිට තියෙන්නේ ආදේශ කරලා උත්තරයක් ගන්න. ඉතින් මේ සමීකරණය බැලුවාම ඔයාලට මතක් වෙනවනේ ෆිසික්ස් වලත් මේ ආකාරයෙන්ම සමීකරණයක් අපිට කියලා දෙනවා. හරිද? එතෙන්දී අපිට x dot කියන පදේ භාවිත කරන්නේ නැහැ. එතෙන් අපි කියන්නේ b වර්ග සමානයි ඔමෙගා වර්ග වරක් a වර්ග ඍණ x වර්ග කියලා. හරි මෙන්න මේ විදිහට තමයි සමීකරණය කියලා දෙන්නේ. ෆිසික්ස් වලින් අපිට මේ සමීකරණය අවශ්‍ය ඕනම තැනක භාවිත කරන්න පුළුවන්. හරිද? හැබැයි ඇප්ලයිඩ් වලදී එහෙම කරන්න බෑ. හරිද? එයාලා ගානේ දුන්නොත් පාවිච්චි කරන්න පුළුවන්. නැත්තම් බෑ. හරිද? එහෙම නැත්තම් ඔයාට මේ සමීකරණය ඔප්පු කරලා ගන්න වෙනවා. හරිද? එහෙම නැතුව කිසිසේත්ම ඔයාලට හිතලා මෙන්න මෙයා යාගේ විසඳුමක් ඒ නිසා මම මේක පාවිච්චි කරන එක ගන්න කිසිසේත්ම බෑ. ඉතින් මතක තියාගන්න මේ සූත්‍රය මට භාවිත කරන්න පුළුවන් වෙන්නේ කිසියම් ලක්ෂයකට අදාළ විතරයි. හරිද? ඒ කියන්නේ අපිට සම්පූර්ණ පරාසයකට අදාළ මෙයා භාවිත කරන්න කොහෙත්ම බෑ. එක්තරා ලක්ෂයකට විතරක් දාන්න පුළුවන්. හරි. ඊට පස්සේ දැන් මේ ගාන අපිට තියෙන කැපිටල් A හොයන්න. කැපිටල් A හොයන්න නම් අපි මේ සමීකරණ ලක්ෂයකට ආදේශ කරලා තමයි භාවිත කරන්නේ. එතකොට ඒ ආදේශ කරන ලක්ෂයේ මම විස්ථාපනය ඔමෙගා අපි කොහොමද දන්නවා? ඊට අමතරව ප්‍රවේගය කියන කාරණා දෙකම දැනගෙන ඉන්නවා. හරිද? එතකොට මම ආදේශ කරන්න ඕන ප්‍රවේගයයි විස්ථාපනයයි දෙකම දන්න ලක්ෂයකට විතරයි. හරිද? එම නොදන්න කිසිම ලක්ෂයකට මට මේක ආදේශ කරලා කැපිටල් A හොයන්න chance එකක් නැහැ. හරි. දැන් බලමු මේ අපි දන්න ලක්ෂ අනුව විස්ථාපනය ප්‍රවේගය දෙකම දන්න ලක්ෂය මොකක්ද කියලා. මුලින්ම අපිට මතක් වෙනවනේ කේන්ද්‍රය. කේන්ද්‍රය බලුවොත් කේන්ද්‍ර විස්ථාපනය දාන්න. හරි දැන් පොඩි වෙලාවකට කලින් අපි ඒක හෙව්වා. හැබැයි යාගේ ප්‍රවේගය කීයද කියලා අපි දන්නේ නැහැ. ත්වරණ බිඳුවයි ප්‍රවේගය කීයද දන්නේ. එහෙනම් එයාව භාවිත කරන්නත් බෑ. ඊළඟට මේ ගාන අපිට කියලා දෙනවා 15ම ලක්ෂය කියලා. මෙයා ගමන් කරන 15ම ලක්ෂය මතක් වෙනවනේ. ඉතින් ඔය 15ම ලක්ෂය බලද්දී එයා ප්‍රවේගය නම් අපි දන්නවා. මොකද එයා අගේ බිඳුව. හරිද? ප්‍රවේගය හරි. හැබැයි එයාගේ විස්ථාපනය දන්නවද? ඔය විස්ථාපනය දන්නේ නැහැ. ගාන කියලා තියෙන්නේ එයාගේ ස්ථානේ හොයන්නේ කියලා. ඉතින් හොයන්නේ කියන්නේ අතරම අපිට ගාන කියලා දෙන්නේ එයාගේ x value එක හොයන්නේ. උතර හොයන්න කිව්වදී අපිට මෙතන භාවිත කරන්න බෑනේ. ඒ නිසා එයා දන්නේ නැහැ. එතකොට අපිට ඉතුරු වෙනවා තව දන්න ලක්ෂයක් විතර තියෙන්නේ. මෙන්න මේ b ලක්ෂය. ඒ කියන්නේ මේ ගාන පටන් ගන්න තැන. ඉතින් ඔය සරල අනුවර්තයේ පටන් ගන්න ලක්ෂය කියන්නේ මාරම වැදගත් ලක්ෂය. හරිද? මම ඔය කියන කාරණාව කලින් වීඩියෝ එකේ ඔයාලට කියලා දුන්නා. ඉතින් ඒ ගාන සම්පූර්ණව හැදුණු ඔය ආරම්භක ලක්ෂයේ දේවල් ටික ආදේශ කරනවා. හරිද? ඉතින් මේ වීඩියෝ හරියට බලපු කෙනෙක්ට ඔය කාරණාව හොඳට මතක ඇති. ඉතින් මේ ගානත් අපි හදන්න ඕන ආරම්භ ලක්ෂයේ තියෙන ලක්ෂණ ටික මෙතෙන්ට ආදේශ කරනවා. හරිද? මොකද මේ ගාන පටන් ගන්නකොට එයාගේ වේගයක් අපිට දුන්නා. හරිද? ඒකවල කිව්ව ගානේ b ලක්ෂයේ තියලා u වේගෙන් පහළට ප්‍රක්ෂේපණය කරනවා කියන්නේ. එතකොට b වල වේගය අපි දන්නවා. ඒ වගේම මේ විස්ථාපනයමයි b වලින් දන්නේ. එතකොට නම් b ලක්ෂයේ විස්ථාපනයත් අපි දන්නවා. හරිද? ඉතින් ඔන්න කිව්ව කාරණා ටික මේකට ආදේශ කරොත් මට බොහොම ලේසියෙන් ඒ හොයාගන්න පුළුවන්. තව හිතන්න ඕන තරම් තියෙනවා. අපි විස්ථාපනය දන්නේ simple x. හරිද? හැබැයි මෙතෙන්ට ආදේශ කරන්න ඕනේ capital X. ප්‍රවේගය අපිට ගන්න කොහොමද දෙන්නේ? ඒ නිසා ප්‍රවේගය simple x capital X කියලා 아무තු ભેදයක් නැහැ. අර අපිට ගන්න ලබා දීපු ප්‍රවේගයෙන් තමයි මෙතෙන්ට ආදේශ කරන්නේ. ඒක අවුලක් නැහැ. හැබැයි විස්ථාපනය simple x තමයි අපි දන්නේ. capital X හොයාගෙනයි අපි ආදේශ කරන්න ඕනේ. හරි ඔය ගන්න අපි ලියගමු. b simple x සමානයි බිඳුව.
එම නිසා capital X කියන්නේ කීයද? simple x බිඳුවයි නම් capital X ඍණ a බෙදීම 2. ඍණ a බෙදීම 2යි. ගැටලුවේදී ප්‍රවේගය ලබා දුන්නේ මූල 5යි g a බෙදීම 8යි කියලා. මෙතෙන්දී අපි ආදේශ කරන්නේ x ඩොට් වර්ග. කියන්නේ ප්‍රවේගයේ වර්ගය නිසා මම මෙයා වර්ග කරලා මෙන්න මේ විදිහට ලියගත්තා. හරි. ඉතින් ඔය කිව්ව කාරණා ටික අපි දැන් මෙන්න මේ සමීකරණයට ආදේශ කරමු. ආදේශ කරොත් මේ පැත්තේ 5යි g a බෙදීම 8යි. ඔමෙගා වර්ග කියන්නේ 2යි g බෙදීම a. හොයන්න තියෙන්නේ වර්ග ඍණ x ගේ වර්ගය. එතන තියෙන ඍණ a බෙදීම 2 එයා වර්ග කරාම a වර්ග බෙදීම 4. හරි. මෙතනින් පස්සේ බලන්න මේ g සුළු වෙනවා. හරිද? ඊට පස්සේ මේ a මේ පැත්තට අරගෙන ඇවිල්ලා 2 මේ පැත්තට අරගෙන ආවොත් මේ පැත්තේ දිය වෙනවා 5යි a වර්ග බෙදීම 16 විදියට. එතකොට මේ පැත්තේ ඉදිරිය වෙනවා මෙන්න මේ කියන පද දෙක. මට ඕන සි කැපිටල් a වර්ගනේ. මෙයා මෙහෙට අරගෙන ආවම මම පොදු හරය අපි 16 විතර ගමු. a වර්ග දෙන්නනම් පොදු වෙන්නේ. දැන් බලන්න ඇතුලේ 5යි. මෙහෙට අරන් ආවම එයා දාන්න 16 4යි 4 එකෙන් වෙන්නම් 4යි. හරි මෙන්න පොඩි කාලයක් කරු සුළු කිරීමක්. බලන්න මෙතන හැදෙන්නේ 9. යට තියෙන 16. අපි දැන් හොයන්න ඕන කැපිටල් A නේ. ඉතින් මෙයාගේ වර්ගමූල ලබා ගත්තාම අපිට කෙලින්ම කියන්න පුළුවන් කැපිටල් A කියන්නේ 3යි A බෙදීම 4යි කියන්නේ. හරි මොකද 9 වර්ගමූලය 3යි 16 වර්ගමූලය 4යි. අපි ඒක ලියද්දි මෙන්න මේ කාරණාව අනිවාර්යයෙන්ම පැත්තකින් ලිය තියන්න. මොකද වර්ග සමීකරණයක් සුළු කරාම උත්තර දෙකක් එන්න ඕන. හරිද? හැබැයි මම මෙතනින් තෝරගත්තේ එක උත්තරයක් විතරයි. මොකද මේ මෙතෙන්දී අපිට ධන උත්තරයක් සහ ඍණ උත්තරයක් දෙකක් ලැබෙනවා. ඒ කියන්නේ විස්තරය. එහෙම නැත්නම් දිග. දිගක් කවදා ඍණ වෙන්න බෑනේ. අන්න ඒ නිසා ධන උත්තරය විතරක් තියෙනවා. ඉතින් මොන විදිහට අපිට මුලින්ම ගාණ කරන්න කිව්ව දේ මම කරා. මේ බව පෙන්වලා ඊට පස්සේ මෙන්න මේ අංශුව ගමන් කරන 15ම ලක්ෂය. එයා නම දෙදුම E. පිහිටලා තියෙන්නේ කොහෙද කියලා හොයන්න. හරිද? ඒ කියන්නේ යාගේ පිහිටුම හොයන්න අපිට තියෙන පිහිටුම හොයන්න කියන්නේ b වලින් ඉඳන් කොපමණ දුරක් පහළින්. එහෙම නැත්නම් මේ x value එක අපිට හොයන්න කියලා තියෙනවා. හරිද? පැහැදිලි කරනවා. ඉතින් ඔකට භාවිතා කරන්න පුළුවන්. මේ දැන් අපි අවසානයේ හොයාගත්ත දේ. ඉතින් මේ හොයාගත්ත දේ භාවිතා කරන්න නම් මට සමීකරණයක් විදියට යොදා ගන්න වෙන්නේ මෙන්න මෙයා. හරිද? තේරෙන දැන් කරුණු කාරණා ගැලපෙන විදිය. හරි? එහෙනම් ඔය E ලක්ෂය හොයන්න මට භාවිතා කරන්න වෙන්නේ මෙන්න මේ සූත්‍රය තමයි. නිකම් භාවිතා ගන්න මේ සූත්‍රය දැනගත්තට වැඩක් නැහැ. මේ සූත්‍රය භාවිතා කරලා අපි හොයන්න බලාපොරොත්තු වෙන කවුද කියලා අදහසක් අපේ තියෙන්න ඕනේ. අපි හොයන්නේ මෙන්න මේ කැපිටල් X වල. හරිද? X කියන්නේ විස්ථාපනය නැත්නම් පිහිටුම හංගවන පදේ. හරිද? මෙයාව හොයාගන්නවා. මෙයාගෙන් මට පුළුවන් සිම්පල් x හොයාගන්න. හරිද? ඔක තමයි පාත් එක. ඉතින් මෙයා හොයාගන්න නම් අපි දැන් කැපිටල් A කවුද කියලා දාන්න. ඔමෙගා දාන්නවා. ප්‍රවේගය දැනගෙන ඉන්න ඕන. හරිද? E ලක්ෂයේ ප්‍රවේගය කීයද? ඒක දන්නේ නැත්නම් මේ සමීකරණ භාවිතා කරන්න බෑ. හරිද? ඉතින් මම ඔයාලට තුන්වෙනි වීඩියෝ එකේ කියලා දුන්නා මේ වගේ සරල නොමැති චරිතයක්. එයා යන උපරිම ලක්ෂය. එහෙම නැත්නම් එයාගේ 15ම ලක්ෂයේදී එයාගේ ප්‍රවේගය බිඳුව. හරිද? ඉතින් එහෙනම් මෙතෙන්ට මට ඔය කිව්ව කාරණා භාවිත කරන්න පුළුවන්. ඊහිදී ප්‍රවේගය බිඳුව වේ. හරිද? එහෙනම් මෙයා බිඳුවයි ඔමෙගා වර්ග. මොකද ආදේශ කරන්න යන්න ඕනෙත් නැහැ. a වර්ග ඍණ x වර්ග. හරිද? දැන් මට කියන්න පුළුවන් මේ a වර්ග x වර්ගට සමානයි වර්ගමූල ගත්තොත් x සමානයි a කියලා අපිට ලැබෙනවා. මොකද අපි ලබා ගන්නේ වර්ග සමීකරණ සුළු කරාම අපිට උත්තර දෙකක් එනවා. හැබැයි මම තෝරගන්නේ ධන පිළිතුර විතරයි. මොකද මම මේ තෝරගැනීම කරන්නේ විස්ථාපනයක් තමයි මේ කැපිටල් x කියලා කියන්නේ. හැබැයි එයා මයින්න දිශාව පහළට. හරිද? අපි දැන් කොහොමද දන්නවා e ඉන්නේ පහළ කියලා. හරිද? ඒක දැන් දන්නවා කොහොමද අනිවාර්යයෙන්ම යන්නේ දිශාව අනිවාර්යෙන් ධන වෙන්න. අන්න ඒ නිසා මම ධන උත්තරේ විතර තෝරගන්න. එතකොට මට කියන්නේ 3යි a බෙදීම 4 කියලා. හරි. ඉතින් අපි දන්නවා කැපිටල් X කියන්නේ සිම්පල් x ඍණ a බෙදීම 2. ඔය ගැන කාරණා ආදේශ කරමු. මේ පදේ මෙහෙට අරන් සුළු කරාම
5යි A බෙදීම 4යි කියලා. ඒ කියන්නේ B ලක්ෂණය ඉඳන් 5යි A බෙදීම 4ක දුරින් තමයි E කියන පොයින්ට් එක තියෙන්නේ. ඊළඟට අපි ප්‍රශ්න අහලා තියෙන්නේ සරලනවාදී චලිතයේ කේන්ද්‍රය පසු කරගෙන යන වේගය හොයන්න කියලා. හරිද? වේගයන් අපෙන් අහන්නේ. එහෙනම් අනිවාර්යෙන් භාවිත කරන්න ඕන මෙන්න මේ සූත්‍රයම තමයි. හරිද? ඉතින් වේගය හොයන්න නම් ඕන අනිවාර්යෙන් මේ සූත්‍රයම x දැනගෙන ඉන්න ඕන. ඉතින් අපි දැනටම දන්නවා කේන්ද්‍රයේදී කැපිටල් X අගය කීයද කියලා. හරිද? ඉතින් ඔය කිව්ව දේ භාවිත කරලා මට පුළුවන් ප්‍රවේගය හොයන්න. හරිද? දැන් අපි දන්න කාරණාවල යගමු කේන්ද්‍රයේදී කැපිටල් X සමාන බිඳුව වෙයි. ඉතින් ඔක භාවිත කරොත් මට පුළුවන් ඔමෙගා කියන්නේ 2යි g බෙදීම a අපි දැන් හොයාගත්ත a වර්ග කියන්නේ 9යි a වර්ග බෙදීම 16 වෙන බිඳුව. ඉතින් දැන් මම සුළු කරාම බලන්න මේ a ට a සුළු වෙනවා. ඊට අමතරව මේ 2ට 16 සුළු වෙලා මට ලැබෙනවා මෙන්න මේ විදිහට 9යි g a බෙදීම 8 කියලා. හරි. හැබැයි අපිට උත්තරේ පෙන්වන්න කියලා තියෙන්නේ 3යි u බෙදීම මූල 5 කියන විදිහට. හරි. දැන් එතකොට මේ ලියපු දේ වැරදි. ප්‍රශ්න කියන දැන් මෙයාගේ මූල ගත්තාම මෙයාගේ ප්‍රවේගයට. අපිට පෙන්වන්නේ ඉතින් මෙයාගේ. අවුලක් තියනවද? හරි. ඔය අවුල ලියාගෙන මෙහෙමයි. දැන් මුලින්ම කල්පනා කරලා බලනවා නම් ගානට කොහෙන්ද u කෙනෙක් ආවේ? හරි. එතන තියෙන GA වලින් දීලා තියෙන u වලින්. ඔය u කියන කෙනා ගානට එන්නේ මේ ගානේ මුලදී. හරිද? මතකද ගානේ මුල අපිට කිව්වා d ලක්ෂයෙන් u ප්‍රවේගයෙන් පහළට විසික් කරනවා කියලා. ඉතින් u කියන්නේ කීයද අපිට ලබා දෙලා තිබ්බා u කියන්නේ මුල 5යි ga බෙදීම 8යි කියලා. හරිද? එතකොට දැන් මේ අවස්ථාව මොකද කරන්නේ නමුද? අපි මේ ලියව උත්තරේ අනිවාර්යෙන් හරි. ඒක හරියටම හරි. දැන් අපිට කරන්න තියෙන්නේ මෙන්න මේ අදාළ අගයන් භාවිතා කරලා මේ ලැබුණු පිළිතුර නැවත ප්‍රතිනිර්මාණය කරලා ලියන එක. හරි. ඉතින් ප්‍රවේග ගණනදී මම එතන වර්ගමූල ගණනදී මෙතන 3 පොදුවේ මට ඉඩ ගන්න පුළුවන්. GA බෙදීම 8 තමයි එතන ඇතුළේ ඉතුරු වෙන්නේ. හරි. ගාණ ගම 3ක් තියෙනවා. හරි. දැන් මට u සහ මූල 5 තමයි දාගන්න ඕන. මේ පද ටික තමයි ඉවත් වෙන්න ඕන. ඔය කාරණාව හිතද්දි බලන්න u ගානට දාගන්න ඕන මූල දැන් මෙතන තියෙනවා. හරිද? ga බෙදීම 8ක් තියෙනවා. 5ක් නෑ නේද? එහෙනම් මම දැන් මේ ගානට මූල 5ක් දාගන්න. 5ක් දාගන්න මූල ඇතුළට. එහෙම දාගන්න වනම් අනිවාර්යෙන් යා කැපිලා යන විදිහට පදයක් මම ගානට දාන්න ඕන. ඉතින් මේ විදිහට මම මෙන්න මේ වැඩේ කරගන්නවා. මූල 5ක් මෙහෙම එළියෙන් දාගන්න එකම මෙන්න මේ විදිහට මූල 5ක් මම උඩට දාගන්න. හරි මේ පහට මේ පහ කැවිලා මේ පදේම ලැබෙන. කිසි අවුලක් නැහැ. හරි. දැන් බලන්න මේ තියෙන කවුද? u. 3යි u බෙදීම මූල 5 කියලා මට උත්තරේ ලැබෙනවා. ඊළඟ ගාන අපිට දෙය දෙනවා අනුරූප වෘත්ත චලිතයේ සැලකීමෙන් හෝ අන්ක්‍රමයකින් හෝ p අංශුව පහළට චලනය වීමේදී c පසු කර යාමට ගන්නා කාලය මෙන්න මේ අගය බව පෙන්වන්න කියලා. සරලනවාදී චලිතයේ ගැටලුව වෘත්තයේ ඇසුරෙන් කොහොමද හදන්නේ කියලා දැන් තමයි අපි හරියටම කතා කරන්නේ. හරිද? මේ ගානේ කිව්වා වෘත්ත චලිතය භාවිතයෙන් හෝ අන්අයුරකින් කියලා. හරිද? අන්අයුරකින් නම් කොහොමඩක් ගන්න හදන්න එපා. වෘත්තයේ භාවිතයෙන්ම තමයි ගාන කරන්න ඕන. දැන් බලන්න අපි කේන්ද්‍රය දන්නවා. ඊට පස්සේ අරයත් දන්නවා. එහෙනම් අපි වෘත්තය ඇඳගමු. සරල අනුවාදී චලිතයට අදාළ වෘත්තය තමයි මම මෙන්න මේ විදිහට නිර්මාණය කරගෙන තියෙන්නේ. ඉතින් මේ වෘත්තය බැලුවාම කේන්ද්‍ර අවුලක් වෙනවා. මොකද්ද මේ සාමාන්‍ය වෘත්තයක් කියන්නේ මේ වගේ දෙයක්. හරිද? එනවනේ මෙතන තියෙන මේ වෘත්තය නිකන් උඩින් කපලා අයින් කරලා. උඩ කොටස කපලා ඉවත් කරලා මේ යට දිග විතර මම ඇදලා. හරිද? එතකොට මේ උඩ ටිකට මොකක්ද උනේ? ප්‍රශ්නයක් එනවා. ඒක වෙන්නේ මෙහෙමයි. හරිද? මම මේ කාරණාව ගොඩක් කෙටියෙන් ඔයාලට පැහැදිලි කරන්නම්. මේ ගැන සවිස්තරව මම ඉදිරි වීඩියෝ එකකින් විස්තර කරනවා. හරිද? කෙටියෙන් මතක තියාගන්න ඕන විදිය මෙන්න මේක. ගාන පටන් ගන්න b වලින්.
හරිද? එතකොට කේන්ද්‍රයේ ඉඳන් B ට තියෙන දුර A බෙදීම 2. හරිද? එතකොට B ට කලින් නැත්නම් B ට උඩින් මේ ගානේ සරල අනුවර්තයක් නැහැ. ගාන තියෙන B වල ඉඳලානේ ගාන පටන් ගන්න. ඒතර B ට උඩ B ට උඩින් තියෙන දිගේ සරල අනුවර්තයක් නැහැ. අඩු ගාන අංශුවවත් ඒ ප්‍රදේශය තුල නැහැ. ඉතින් ඒ නිසා B වලින් උඩට කොහොමද මේ වෘත්තය නිර්මාණය වෙන්න බෑ. හරිද? වෘත්තය නම් මොන වැඩේ කරත් B වලින් උඩට කිසිම දෙයක් සිද්ධ වෙන්න බෑ. හැබැයි ඊට පස්සේ කෙනෙක්ට ප්‍රශ්න කරන්න පුළුවන් ඉතින්. එහෙමනම් ඔය කියන විදිහට සිද්ධ වෙනවා නම් B අපිට මෙහෙම කරන්න තිබ්බනේ. උඩම ලක්ෂ්‍ය B විදිහට අරගෙන මෙන්න මෙහෙම වෘත්තය අදින්න තිබ්බා. හරි කෙනෙක්ට ඔහොම හිතන්න පුළුවන්. නෑ ඒක වෙන්නේ මෙන්න මේකයි. දැන් බලන්න C නේ කේන්ද්‍රය. හරිද? අපි ඉස්සරේ නම් වෘත්තයක් යන්නේ කේන්ද්‍රයෙන් ඉඳන්. ඔය අරයට අපිට ලබා දෙන අගේ හරිද? කව කට්ටර අරගෙන. හරිද? කව කට්ටේ එක තුඩක් මෙතනින් තියලා අනිත් තුඩ මෙන්න මේ කියන දුරින් අරගෙන අපි ඔය විදිහට වෘත්තය නිර්මාණය කරේ. ඉතින් මේ ගානේ අපිට කිව්වා B වල ඉඳන් A බෙදීම දෙකක් පහලින් තමයි C කියන කේන්ද්‍රය තියෙන්නේ. හරිද? හැබැයි මෙයාගේ අරය මේ දුරට වඩා විශාලයි. හරිද? A බෙදීම දෙකට වඩා 3 A බෙදීම 4 විශාලයි. අපි දන්න. එතකොට අරය මෙයාට වඩා විශාලයි නම් මෙතනට එද්දී මෙන්න මේ විදිහට මෙයා ඉවර වෙන්න බෑ. ඉතින් එතකොට ඔයාලට පැහැදිලිද? BC දුර අරයට වඩා කුඩා වුණාම කොහොමදවත් මේ B කියන ලක්ෂ්‍යය වෘත්තේ මෙන්න මේ කෙළවරට එන්න විදියක් නැහැ. හරිද? පැහැදිලිද? අරයට වඩා මේ දුර අඩු වුණ නිසා තමයි මෙන්න මේ විදියට වෘත්තේ මෙතනින් කැපුණේ. හරිද? හරියටම BC දිග මෙන්න මේ අරයට සමාන වුණා නම් B කියන පොයින්ට් එක මෙන්න මේ විදියට මෙතනට යනවා. හරිද? හිතන්න හදිස්සියවත් මේ BC දුර මෙන්න මේ අරයට වඩා විශාල වුණා කියලා. එහෙනම් මේ සරල අනුවර්තය නිර්මාණය මෙහෙම B පොයින්ට් එක මෙතන වෘත්තය දෙන්නේ මෙන්න මේ විදියට. හරි? B ඉන්නේ මෙතන වෘත්තය දෙන්නේ මොන විදියට. එහෙම වුණොත් වෘත්තය මෙහෙමයි. එහෙම නැත්නම් හරියටම අරය මෙන්න මේ BC අතර ગેප් එකට සමානවද? මෙහෙමයි. එහෙම නැතුව BC අතර දුරට වඩා අරය විශාල වුණොත් මෙන්න මේ විදිහට තමයි වෘත්තය වෙනස් වෙන්නේ. මම හිතනවා ඔයාලට දැන් මේ කියව කාරණාවත් එක්ක මෙයා මෙහෙම කැපුණේ ඇයි කියලා යම් අදහසක් ඔළුවට යන්න ඇති කියලා. හරිද? ඉතින් තියරි දැනුමත් එක්ක ඒ වගේම වෘත්තය සහ සරල අනුවර්තය අතර තියෙන සම්බන්ධතාවය මොකක්ද කියන ওই කාරණා සියල්ලම එක්ක අපි ඉදිරි වීඩියෝ එකකින් ඔය කියපු සියලු කරුණු කාරණා වෙනම සාකච්ඡා කරමු. අන්න දැන් වෘත්තය හරිනේ. ඊට පස්සේ අපිට ප්‍රශ්න අහලා තියෙන්නේ මේ B වල ඉඳන් C වලට යන ගත වෙන කාලය හොයන්න කියලා. ඉතින් ඔය කියව කාලය මට හොයන්න වෙන්නේ මේ වෘත්තයේ භාවිතයෙන් තමයි. ඉතින් වෘත්තයේ භාවිතයෙන් කාලයක් හොයන්න මට මෙන්න මේ කියන සූත්‍රය අත්‍යවශ්‍ය වෙනවා. මොකද්ද? θ සමානයි ඔමෙගා t කියන සූත්‍රය. හරිද? ඔතන ඔය θ කියලා කියන්නේ වෘත්තය ආපාතනය කරන කෝණය. ඉතින් අපි B වල ඉඳන් අංශුවක් F කරා ගියොත් හරිද? එයා වෘත්තයෙන් ආපාදනය කරන කෝණය වෙන්නේ. වෘත්තය මත ආපාදනය කරපු කෝණය වෙන්නේ මුලින් වෘත්තේ පටන් ගන්න මෙතනින් B dash වලින් ඉඳන් මෙන්න මේ වගේ කෝණයක්. F dash වෙනකම් වෘත්තේ ආපාදනය කරන කෝණ. හරිද? මේ ඔමෙගා කියන්නේ හරිද? ඔන්න දැන් තමයි අර ඔමෙගා කියන කාරණාව සම්බන්ධ වෙන්නේ. අපිට මුළු ගාන පුරාට ඔමෙගා කෙනෙක් ඉන්නේ. ඔන්න ඔමෙගා කියන්නේ කවුද? මෙන්න මේ වෘත්ත චලිතයට අනුරූප කෝණික ප්‍රවේගය. හරිද? ඒ කියන්නේ අපි වෘත්තයේ ගමන් කරද්දී අපි දන්නවා එයාට කෝණික ප්‍රවේගයක් තියෙනවා. හරිද? නියත කෝණික ප්‍රවේගයෙන් තමයි වෘත්තයක අපි සාමාන්‍යයෙන් අංශුවක් ගමන් කරවන්නේ. එතකොට අන්න ඒ කෝණික ප්‍රවේගය තමයි අපි ඔමෙගා කියලා සඳහන් කරේ. ඒතර මේ ගාන පුරාටම අපි ඔමෙගා භාවිතය කරලා ගැටලු සාධනය කරා. දැන් මතක තියාගන්න ඔමෙගා කියන්නේ කවුද? මෙන්න මේ අනුරූප වෘත්ත චලිතයට අදාළ එයාගේ කෝණික ප්‍රවේගය. හරිද? දැන් උතර වල පොඩි හරි අයිඩියා එකක් එවි. කියන්නේ කලින් හැම ගානකම ඔමෙගා දෙවුණානේ. ඒ වගේම තමයි අර විසඳුමේ. මතක නම් කලින් වීඩියෝ එකේ විසඳුමේ අපිට ඔමෙගා t කියලා පදයක් තිබුණා. හරිද? ඒක ඔමෙගා මේ හැම තැනටම එනවනේ සරලන් වාතයක් තිබ්බොත් ඔමෙගා කියලා පදයක් කොයින් හරි තියෙනවා. හරිද? එහෙනම් දැන් තේරෙනවද?
වෘත්තයකයි සරල අනුමැතිය චලිතයකයි ලොකු සම්බන්ධතාවයක් තියෙනවා. හරි අපි දැන් ගන්නමුකෝ. දැන් මේ සමීකරණ භාවිතයෙන් මට යන දැන් කාලය හොයන්න පුළුවන්. ඒ කියන්නේ මේ අවස්ථාවට අදාළ වෙන මෙතන ඉඳන් මෙතෙන්ට යන ගත වෙන කාලය. මේ කෝණය බෙදීම ඔමෙගා වලින් මට හොයාගන්න පුළුවන්. හරිද? ඉතින් මේ වෘත්තයේ ගමන් කරන්න ගත වෙන කාලයම තමයි B වල ඉඳන් මට F දක්වා ගමන් කිරීමකට ගත වෙන්නේ. හරි? ඒ ඔන්න කියන කාරණාව තමයි මම එතනින් ඉදිරියට භාවිත කරන්නේ. හරි? දැන් ඔන්න අපි දන්නවා භාවිත කරන්න සූත්‍රය මොකක්ද කියලා. හරි? දැන් අපි හොයන්නේ කිව්ව මොකද්ද? B වල ඉඳන් C දක්වා එන ගත වෙන කාලය. ඉතින් මේ කාලය හොයන්න නම් මට අවශ්‍ය වෙනවා වෘත්තයේ මත C ලක්ෂයට අදාළ අනුරූප ලක්ෂය. හරි. දැන් මම හොයන්නේ මෙහෙමයි. B dash වලින් ඉඳන් C dash දක්වා වෘත්තයේ දිගේ එන්න ගත වෙන කාලය මම හොයාගන්නවා මේ සූත්‍රය භාවිතයෙන්. අන්න ඒ කාලයම තමයි B වලින් ඉඳන් C ට එන්නත් ගත වෙන්නේ. හරි. දැන් මෙතන අපිට මෙන්න මේ කෝණය. ඒ කියන්නේ මේ සූත්‍රය භාවිත කරන්න අපිට මේ විදිහට වෘත්තය ආපාදනය කරන කෝණය අවශ්‍ය වෙනවා. ඉතින් මේ කෝණය ඊට කියලා දාගෙන හරියන්නේ නැහැ. හරි. ඒතර අපි දෙල් දිනන පද සෙට් එක 5 බෙදීම 2යි කොසින් අසලම පදයක් දෙල් දිනනවා. ඒතර එයා තමයි අපිට එන්න ඕන. හරිද? එතකොට ඒ වගේ පදයක් කොහොමද මෙතනට එන්නේ? අවුලක් එනවනේ. ඉතින් ඔය කාරණාව හිතන්න හොඳම දේ තමයි මේ උත්තරය අපිට ලොකු දෙයක් දීලා දෙනවා. හරිද? අපි පොඩ්ඩක් මේ උත්තරේ චුට්ටක් ලියනවා. ඉතින් උත්තරය අපිට දෙන්නේ මෙන්න මේ විදිහට. හරිද? පොඩ්ඩක් බලන්න මේ 2යි ජීවිතින් A කියන්නේ මෙන්න මේ ඔමෙගා. හරිද? එනිසා අවුලක් නැහැ කොහොමද? T කොහෙද ඔමෙගාෙන් බෙදන්න වෙනවනේ. නිසා මෙහා අවුලක් නැහැ. මේ තියෙන ඔමෙගා. ඒක හරි. එතකොට එහෙනම් මේ තියෙන්නේ අනිවාර්යයෙන්ම මේ කෝණය. ඒ කියන්නේ මේ වෘත්තය ආපාදනය කරන කෝණය. හරි දැන් බලන්න මෙතන තියෙන 5 බෙදීම 2 රින cos inverse කිසියම් වගේ. මේ cos inverse වලින් එන්නේ කොහොම හරි කෝණයක් තමයි. හරි. ඉතින්මු කෝණයක්. එතකොට මේ කෝණය ඇවිල්ලා තියෙන්නේ 90න් අඩු වෙනවා. හරි. දැන් බලන්න මේ ගානේ 90ක් සම්බන්ධ වෙන්නේ කොහෙන්ද? මෙන්න මෙතෙන්ට. මෙතෙන්ට තමයි 90ක් ඉන්නේ. හරිද? 90න් කිසියම් කෝණයක් අඩු වෙලා තමයි මේ අපිට අදාළ කෝණය ලැබෙන්නේ. අපිට ඕනේ මේ කෝණය. හරිද? ඒක ඇවිල්ලා තියෙන්නේ 90න් කිසියම් වගේ අඩු වෙනවා. හරිද? ඒ කියන්නේ මෙන්න මේ cos ඉන්න දෙක බෙදීම 3 කියන කෝණය තියෙන මෙන්න මේ. හරි. අපි තුටයට ඇල්ෆා කියලා දාගමු. මම ඇල්ෆා කියලා පොඩ්ඩක් නමක් දාගත්ත යාට. එහෙනම් cos ඇල්ෆා කියන්නේ දෙක බෙදීම 3. හරිද? නෝ දැන් අපිට ගානේ ඇවිල්ලා තියෙන්නේ. දැන් කොහොම හරි පෙන්වන්න ඕන cos ඇල්ෆා දෙක බෙදීම 3යි කියලා. මොකද එහෙම නැතුව අපිට මේක භාවිත කරන්න බෑ. ගාන මෙහෙම එකපාරට මෙහෙම වෙන්න ඕනේ කියලා මෙතන කරන්න බෑ. හරිද? ඕක වෙන්නේ මෙන්න මෙහෙමයි. දැන් බලන්න අපි මේ දිග ගන්න ඕනේ. හරිද? ඊට අමතරව මෙන්න මේ දිග. එහෙම නැත්නම් මේ වෘත්තේ අරේ අපි කීය දිග ගන්න? කීයද? 3යි a බෙදීම 4. දැන් බලන්න මට cos alpha ලියා ගන්න පුළුවන් නේද? මේ ගන්නට දානවා cos alpha සමාන. එතකොට a බෙදීම 2 බෙදීම 3යි a බෙදීම 4යි. සුළු කරාම මට 2 බෙදීම 3ක් විදිහට ලැබෙනවා. එහෙනම් මට ලියන්න පුළුවන් alpha සමානයි cos inverse 2 බෙදීම 3. හරිද? එහෙනම් මේ කෝණය කීයද? 90න් alpha අඩු කරනවා. 5 බෙදීම 2 රින alpha විතර ලියන්න පුළුවන්. හරිද? දැන් මට හරි. එහෙනම් දැන් මම උත්තරේට ඉතා ආසන්නයි. දැන් ඔය කිව්ව කාරණාදී ගලබලා ලියන්න ඇති. හරි. දැන් අපිට භාවිත කරන සූත්‍රය මේකෙන් P සමාන වලක P. දැන් මේ සූත්‍රය නම් කොහෙටද භාවිත කරන්නේ? ඒ කියන්නේ මොන ස්ථාන දෙකද දාන්න කියලා මම කියන්නේ. B dash C dash චරිතයට මම මේ සූත්‍ර භාවිත කරනවා. ඒ කරද්දී එතන කෝණය නම් මට 5 බෙදීම 2 රින ඇල්ෆා කියලා. ඔමෙගා කියන්නේ අපිට කෙලින්ම ආදේශ කරමු. අගේ 2යි g බෙදීම a ගතන කාලය මම t නෝට් කියලා දාන්න t නෝට්. හරි. ඔයාලා අනිවාර්යයෙන්ම මතක තියාගන්න t නෝට් කියන්නේ කවුද කියලා හඳුන්වන්න. හරි. ඉතින් ඊට පස්සේ ඇල්ෆා කියන්නේ cos ඉන්න 2 බෙදීම 3යි. ඔයාගේ දැන් කෙලින්ම ආදේශ කරලා මට t නෝට් හොයන්න පුළුවන්. a බෙදීම 2යි g 5 බෙදීම 2 ඍණ cos inverse
දෙක බෙදීම 3. හරි දැන් අපි යමු ඊළඟට අපි යමු b නම් e දක්වා යන ගත වන කාලය ගන්න කියලා. ඉතින් ඒකටත් ඕනේ මෙච්චරයි. හොයන්න ඕන කාලය ඔමෙගා දන්නවනේ t ට. කේන්ද්‍රය ආපතන යන කෝණය තමයි අපිට ඕනේ වෙන්නේ. ඉතින් බලන්න b dash වලින් ඉඳන් e වෙනකම් කෝණය තමයි මට ඕනේ. මම මේ කෝණය ඇල්ෆා කියන මාක් කරගත්තා. මේ කෝණය ඇල්ෆා නම් මට ඕන මෙන්න මේ ටික නේ. ඒ ටික මට ලබා ගන්න පුළුවන් 5 රින් ඇල්ෆා. හරි. බොහොම පහසුයි. ඉතින් 5 රින් ඇල්ෆා ගෙන් ලබා ගන්න පුළුවන් නම් මට තියෙන්නේ නැවත b dash ඉඳන් e දක්වා. e දක්වා t ට සමාන ඔමෙගා t කියන සූත්‍රය භාවිත කරනවා. කෝණය 5 රින් ඇල්ෆා මෙතන උත්තරේනේ කියලා 2 c බෙදීම a මම කාලේ t1 කියලා දානවා. ඔයාලා අනිවාර්යයෙන් t ගැන කවුද කියලා හඳුන්වන්න b dash ඉත a e දක්වා එන්න ගතවන කාලය. හරි. එතන t1 මට ලැබෙනවා a බෙදීම මූල 2g 5 රින් කොසිනස් 2 බෙදීම 3 විදිහට. ඉතින් 2015 ප්‍රශ්නේ අවසානයේ අපෙන් අහලා දිනවා මෙන්න මේ කූණ්‍ය මත ඇතිවන උපරිම බලයේ විශාලත්වය හොයන්න කියලා. හරිද? ඉතින් මම මේ ප්‍රශ්නෙට උත්තරේ ඉක්මනින්ම ඔයාලට කියලා දෙන්නම්. ඒක මෙන්න මෙහෙමයි. අපිට දැන් හොයාගන්න ඕන බලය මෙයා මත ඇතිවෙන බලය ඇති වෙන්නේ මෙන්න මේ T ආතති බල දෙකේ. හරිද? ඔය ආතති බල දෙකේ සම්ප්‍රයුක්තයෙන් තමයි මෙයා මත මේ ඇතිවෙන බලය නිර්මාණය වෙන්නේ. හරිද? ඉතින් මේ T වෙනස් වීම අනුව තමයි මෙයාගේ බලය විශාලත්වය වෙනස් වෙන්නේ. හරි අපෙන් අහන උපරිමාගය. ඒ උපරිමාගය එන්න මේ t ගේ උපරිමාගය තමයි අපිට ඕන. හරිද? t කියන්නේ කවුද? අපි දන්නවා t සමානයි λ e බෙදීම l වලට අදාළ t තමයි මේ t. හරිද? තන්තු ආතතිය. මේ තන්තු ආතතිය විචලන වෙන කවුරුමත්ද? e මත. ඒ කියන්නේ එයාගේ විතතිය මත. ඉතින් මේ විතතියේ උපරිම අගය තමයි මට මේ අවස්ථාවට භාවිත කරන්න ඕන වෙන්නේ. හරි. ඉතින් මෙයාගේ උපරිමාගය කියන්නේ විතතිය උපරිමාගය ලැබෙන්නේ කොහෙද අපිට? අර මතකද අපි කියුවා E ලක්ෂය. මම යන්න පුළුවන් උපරිම තැන E නේ. E වලින් එහාට යන්න බෑ. හරි. එහෙනම් විතතියේ උපරිමාගය තියෙන්නේ E වෙනකම් තමයි. හරි. අපි හෙව්වා BE දිග. BE දිග අපිට ආවා කීයද? 5යි a බෙදීම 4යි කියලා. හරි. ඉතින් එහෙනම් මෙයාගේ උපරිම විතතිය 5යි a බෙදීම 4යි. ඔන්න ඔය අවස්ථාවේ තමයි උපරිම ආතතියක් තියෙන්නේ. ඉතින් ඔය උපරිම ආතතිය අපි හොයමු. කොහොමද? ඉතින් නාසික 2යි mg. එයාගේ විතතිය කීයද? 5යි a බෙදීම 4යි. ස්වභාවික දිග a. ඉතින් මේ පදේ සුළු කරාම මට ලැබෙනවා 5 mg බෙදීම 2ක් විදියට. හරිද? ඔන්න මම දැන් උපරිම ආතතිය හොයාගත්තා. ඒ හොයාගත්ත ආතතිය මෙන්න මෙතනට භාවිත කරන්න ඕන. මොකද මෙතනින් ලැබෙන උපරිම බලය ලැබෙන මේ දෙන්නගේ සම්ප්‍රයුක්ත. ඉතින් ඔය සම්ප්‍රයුක්ත හොයන්න බල පාඩමට අදාළව අපිට මෙන්න මේ විදිහේ සූත්‍රයක් කියලා දෙන්න. හරි. ඉතින් ඒකතල බල කියන පාඩම තාමවට කරේ නැහැ. හැබැයි ඉදිරියේදී මම මේ පාඩම කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ පාඩමේ තියෙන මෙන්න මේ විදිහේ සූත්‍රය. ඔන්න ඒ සූත්‍රය මට පුළුවන් මෙයාගේ උපරිම විශාලත්වය හොයන්න සම්ප්‍රයුක්ත බලය හොයන්න. එතකොට මේ P කියලා කිව්වේ මේ එතන ඇති වෙන බල දෙක. හරිද? දැන් මේ P සහ Q කියන දේවල් දෙක මේ මොහොත දෙන සමානයි. හරිද? T බල දෙක නැති. ඊට T වර්ග. දැන් T වර්ග. දැන් 2යි T වර්ග cos මෙතන අගය 5 බෙදීම 3. cos 5 බෙදීම 3. හරි. cos 5 බෙදීම 3 කියන භාගයයි. එතකොට මේ භාගය මේ දෙක සුළු වෙලා යනවා. අවසන් උත්තර ලැබෙන්නේ 3යි t වර්ගය. හරි. ඉතින් මම උපරිමාත්‍ය හොයලා ඉන්නේ. හරි. එතකොට මට මෙයා සුළු කරාම r සමානයි මූල 3යි t කියලා ලැබෙනවා. ඉතින් මේ t කියන ආතතිය උපරිමාත්‍ය මම මේ වෙනකොට හොයලා ඉවරයි. ඒක මෙතෙන් ආදර්ශ කරොත් 5යි මූල 3යි mg බෙදීම 2 විදිහට මට උපරිම බලය ලැබෙනවා. ඉතින් මේ උත්තරයට යන්න මම භාවිතා කරේ ඒකතල බල පද්ධතියේ පාඩමට අදාළ මෙන්න මේ සූත්‍රය. ඉතින් ඒ සූත්‍රය ඔයාලා මම හිතනවා මේ වෙද්දි දන්නවා ඇති කියලා. හරිද? එහෙම දැනගෙන ඉන්නේ නැත්නම් අද මෙන්න මේ සූත්‍රය ඉගෙන ගන්න. හරි.
ඔන්න ඔය විදිහට මම 2015 අවුරුද්දට අදාළ සරල අනුමැති චරිතය කියන ගැටලුව විවරණය කරා. ඔයාලා මේ කියලා දුන්නු දැනුමින් 2016 17 විදිහට ඉතුරු ගණන් ටික අනිවාර්යෙන් try කරන්න උත්සාහ කරලා තියන්න. ඒ ගණනුත් මම ඉදිරියේදී විවරණය කරනවා. විශේෂයෙන්ම 2017 අවුරුද්ද ගාන ඔයාලා අනිවාර්යෙන් try කරලා තියන්න. මොකද ඒ ගානේ ඔයාලට කියලා දෙන්න විශේෂිත වූ කාරණාවක් ගැබ් වෙලා තියෙනවා. එහෙනම් අපි ඊළඟ වීඩියෝෙන් හම්බෙමු. එතෙක් ඔය හැම දිනකටම සුබ දවසක්.